ධර්මානුශාසනාව. සුපින්වතුනි, අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයාණන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ කොළඹ සංඝ සභාවේ ලේකාධිකාරී මර්දාන ශ්‍රී ලංකා විද්‍යාලයේ පරිවේනාධිපති දෙමටගොඩ ශ්‍රී ඥානසිංහ විහාරස්ථානයේ විහාරාධිකාරී ශාස්ත්‍රපති පූජනීය සූරියවැව සෝමානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ධර්මානුශාසනාවේ දායකත්වයන් මහරගම පමුණුව පාර අංක 66 පදිංචි ජුලියට් හෙට්ටිආරච්චි මහත්මියගේ දයාබර දියණියන් දෙදෙනා, හපුතලේ කහගල වත්ත පදිංචි RMP බණ්ඩාර රත්නායක මහතා, නුගේගොඩ මිරිහාන ගල්වල පාර දෙවන පටුමග අංක 32 3 පදිංචි සේනාධීර පවුලේ සියලු දෙනා, තලවතුගොඩ මාදිවෙල පාර අංක 543 7 පදිංචි PKD සීලවතී මහත්මිය, බණ්ඩාරවෙල වැලිමඩ පාර වරකා රොදවත්ත අංක 137 63 පදිංචි සරත් සිරි සිල්වා මහතා සහ උදුලා විජේවර්ධන මහත්මිය. සුපින්නතුනි, අද ධර්මදේශනාව පරාභව සූත්‍රය ඇසුරෙන් වන පිරිහීමට හේතු දැක්වෙන ධර්මානුශාසනාවයි. අප හැමතුන් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අපි දැන් নমස්කාරය කියමු. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පොන්නං ආම භන්තේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජ
මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආම භන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සුවිජානෝ බවං හෝති සුවිජානෝ පරාභවෝ. ධම්මකාමෝ බවං හෝති ධම්මදෙස්සී පරාභවෝ. සදහැවත් පින්නතුනි, ගුවන් විදුලියෙන් ධර්ම ශ්‍රවණය කරන, ඒ වගේම මේ පින්කමේ දායකත්වයේ දරන පින්නතුනි, ශාන්තිනායක ලෝතර බුදු පියාණන් වහන්සේ අපේ ජීවිත සැපවත් කරන්නට, මෙලව ජීවිතය සැපවත් කරන්නට, ඒ වගේම පරලොව ජීවිතය සැපවත් කරන්නට හේතු වෙන ධර්මය අපිට දේශනා කරලා තියෙනවා. මීට අවුරුදු 2566කට පෙර භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළා වුණත් අදටත් අපේ ජීවිත සැපවත් කරන්නට මේ කාරණා ඉවහල් වෙනවා. අද මාතෘකාව වශයෙන් මා තෝරාගත්තේ පුජ්‍යලේකුගේ පරිහානිය සිද්ධ වෙන්නට අදාළ වන කාරණා කිහිපයක් පිළිබඳව විස්තර කිරීම. අපිට දකින්න ලැබෙන දෙයක් තමයි පෙලක් අය බොහොම හොඳට කටයුතු කරමින් ඉඳලා හිටී ගමන්ම ඒ අය විනාශයට පත් වෙනවා. අපි හිතනෝ මේ අය කවදාවත් ඒ අයගේ ජීවිත අපහසුතාවයකට පත් කරගන්නේ නැහැ. ධනෙන් පිරිහෙනෝ, බලයෙන් පිරිහෙනෝ, ගුණයෙන් පිරිහෙනෝ. සමාජෙ කොයි තරාතිර මේ අය බැලුවත් විවිධාකාර විදියට පරිහානියට ලක් වෙනවා. ඒ වගේම තමයි බොහොම බැබලීමෙන් හිටපු අයත් ඒ තත්වයට පත් වෙනවා. මේක භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් එහෙමයි, අද කාලෙත් එහෙමයි. ධර්මයේ තුල තියෙන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කොයි කාලෙටත් ගැලපෙනවා. ඒ නිසා තමයි අපි ඔය ධර්මයේ වන්දනා කරනකොට සඳහන් කරලා වන්දනා කරන්නේ අකාලිකෝ, හැම කාලෙටම පොදුයි. ඕන කාලයකට මේ ධර්ම කරුණු තමන්ගේ ජීවිතයට අදාළ කරගෙන ඒ ධර්ම කරුණු පිළිබඳව සිහිනුවණින් මෙනෙහි කළොත් එහෙම අපිට ගැළපෙනවාද නැද්ද කියන එකට හොඳ පිළිතුරක් අපිටම ලැබෙනවා. භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට මුළු ජේතවනාරාමයම ආලෝකමත් කරමින් බබලවමින් බුදු පියාණන් වහන්සේ හමුවට ආපු දෙවි කෙනෙකුට තමයි භාග්‍යවතුන් වහන්සේ
මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ. ඒ වගේම තමයි අපිට මතක් වෙනවා මංගල සූත්‍රයත් ඒ වගේම ඒ කාලෙට අදාළව ඒ දෙවිවරු භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ කාලේ හිටපු මිනිස්සු අතර තිබිච්ච ප්‍රශ්නයක් තමයි මංගල කාරණා මොනවාද කියලා මංගල කරුණු පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගෙන් දැනගත්තා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේගෙන් දැනගන්නට අවශ්‍ය වුණා මේ බොහොම හොඳට ඉන්න මිනිස්සු අපි කියන්නේ ගස්ගල් පර්වත වගේ නොසැලී ඉන්න අය බැලුවම ඇදගෙන වැටෙනවා. ධනය තියෙන අය ධනයෙන් පිරිහිලා ඇදගෙන වැටෙනවා. ඒ වගේම බලය තියෙන අය බලයෙන් පිරිහිලා ඇදගෙන වැටෙනවා. ඒ වගේම ගුණේ තියෙන අය ගුණේ නැති වෙලා විනාශයටපත් වෙනවා. මේ කොයි තරාතිරම බැලුවත් ඒ බඳු තත්වයටපත් වෙනවා. ඒ නිසා මේ දෙවියන්ට ඕනුණා භාග්‍යවතුන් වහන්සේගෙන් අහලා දැනගන්න මේකට හේතුව මොකක්ද කියලා. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න ජේතවනාරාමයට ආපු මේ දෙවිවරු වහනවා පරාභවන්තම් පුරිසං මයම් පුච්ඡාම ගෝතමම් භගවන්තම් පුට්ටුමා ගම්ම කිම් පරාභවතෝ මුක. මේ ඉන්න අය කොහොමද පරිහානියට ලක් වෙන්නේ? ස්වාමීනි මං ඔබ වහන්සේගෙන් මේ කාරණා අහනවා. ඔබ වහන්සේ මට පැහැදිලි කරලා දෙන්න. මෙහෙම වෙන්න හේතු කාරණා කුමක්ද කියලා. භාග්‍යවතුන් වහන්සේ මුලින්ම දේශනා කරන කාරණේ තමයි සුවිජානෝ බවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්ම කාමෝ බවං හෝති ධම්ම දෙස්සී පරාභවෝ. ධර්මයට කැමති අය දිනෙන් දින දියුණු වෙනවා. පරිහානියට ලක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ධම්ම දෙස්සී පරාභව. ධර්මයට අකමැති අය පරිහානියට ලක් වෙනවා. දැන් අපිට පැහැදිලිනේ. අපිට පැහැදිලිව දක්නට ලැබෙන කාරණාවක් තමයි පෙලක් අය ධර්මයට අකමැති. බණ දහම් වලට අකමැති. ගුණධර්ම වලට අකමැති. උපරිම උත්සාහ කරන්නේ කාමභෝගී ජීවිතයක් ගත කරමින් මෙලව සුඛ විහරණය තමන්ගේ සැප විහරණය පමණක් මාත්මාර්ථකාමීව කල්පනා කරගෙන ඒ අනුව කටයුතු කරන්න තමයි කැමැත්ත තියෙන්නේ. ධර්මයට අකමැති වුණයින් පස්සේ ඒ තැනැත්තා පන්සලට යන්නේ නැහැ. ඒ වගේම අදහන ආගම ධර්මයට කැමති නැහැ. ඒ ආගම ධර්මයට නිග්‍රහ කරනවා. පින් පව් පිළිබඳව අවබෝධයක් නැහැ. ඒ වගේම හොඳ මොකක්ද නරක මොකක්ද කියන එක පිළිබඳව අවබෝධයක් නැහැ. අවබෝධයක් නැහැ විතරක් නෙවෙයි අවබෝධයක් ලබා ගන්න උත්සාහ කරන්නෙත් නැහැ. ඒ බඳු අය ආශ්‍රය කරන අයත් එහෙමයි. ඇසුරු කරන අයත් ධර්මයට අකමැති. ඒ වගේම ගුණධර්ම වලට අකමැති. පින් පව් පිළිබඳව අවබෝධයක් නැති. ඒ බඳු අය ඇසුරු කරනකොට තමන් කරදරයක ව්‍යසනයක වැටෙන්න හදනවනම් නරක වැඩක් කළා අකුසලයක් කළා මොනියම් ආකාරයකින් හෝ වේවා විනාශයට පත් වෙන්න හදනවනම් ඒ තමන් ඇසුරු කරන අයත් ඒ වගේම අය නිසා ඒ අයට ගොඩේමක් නැහැ. මොකක් හරි ව්‍යසනයක් කරදරයක් වුණයින් පස්සේ ඒ පිළිබඳව මානසිකව හෝ සිත් ඇවුලක් ඇති වුණයින් පස්සේ ඒන් ගොඩ එන්නට අවශ්‍ය කරන සිතුම් පැතුම් වලින් හෝ ක්‍රියාකාරීත්වයෙන් හෝ වේවා උදව් ගන්න පුළුවන් තාලේ හිතවත් අය තමන්ගේ ඇසුරේ නැහැ. ඒ නිසා මොනවා හරි කරදරයක් වුණයින් පස්සේ ඒ බඳු අය ඇසුරු කරනකොට තවත් අගාධයට වැටෙනවා මිසක් එතනින් ගොඩ යීමක් නැහැ. මේ නිසා තමයි ධර්මයට අකමැති අය දිනෙන් දින පරිහානියට ලක් වෙන්නේ. එය මෙලොව වශයෙන්ම ජීවිතේ පරිහානියට ලක් කරගන්නවා විතරක් නෙවෙයි පරලොව වශයෙන් කවදාවත්
හොඳ තැනක උත්පත්තිය ලබන්න පුළුවන් තාලෙට පින්කමක් සිද්ධ කරගෙන ඒ වගේම සසරින් එතර වෙන්නට ඕන. එහෙම නැත්නම් දුගතියටපත් නොවි සුගතියටපත් වෙන්න ඕන. ලබාගත්තු මනුස්ස ජීවිතය තව තවත් ආලෝකමත් වෙන විදියට ජීවත් වෙන්නට ඕන කියන මේ බඳු කිසිදු ආකාරයේ හැඟීමක් දැනීමක් ඇත්තේ නැහැ. Tamanට ඇත්තෙත් නැහැ. Taman ඇසුරු කරන අයට ඇත්තෙත් නැහැ. ඒ නිසා ඒ අය මෙලව ජීවිතේත් අඳුරු කරගන්නවා, පරලොව ජීවිතේත් අඳුරු කරගන්නවා. ඒ නිසා තමයි ධර්මයට අකමැති අය පරිහානියට පත් වෙන්නේ. ඒ වගේම තමයි ධම්ම දෙස්සී පරාභව. ධර්මයට අකමැති අය පරිහානියට ලක් වෙනවා. ඒ වගේම ධම්ම කාමෝ භවං හෝති. ධර්මයට කැමති අය එහෙම වෙන්නේ. ධර්මයට කැමති අය දිනෙන් දින දියුණු වෙනවා. ඒ අය දිනෙන් දින දියුණු වෙනවා. ඒ මොකද ඕනම දෙයක් කරන්න යනකොට Taman ඉස්සෙල්ලම බලන්නේ ධර්ම විනය අනුව. දැන් බොහෝ අය කටයුතු සිද්ධ කරන්නේ එක්ක රටේ පවතින නීතියට බය නිසා, නීතිය ගැන හිතලා, නීතියෙන් දඬුවම් විඳින්න වෙයි කියලා හිතලා නරක වැඩ වලින් ඈත් වෙන්නේ. එහෙම නැත්නම් ලැජ්ජා වෙන්න වෙයි කියලා. එහෙමත් නැත්නම් බයට අපි යම් කෙනෙකුට කරදරයක් කරොත්, වැරද්දක් කරොත් ඒ නැවත අපිට ප්‍රතිචාර දක්වයි කියලා බයට අපි නරක දෙයින් වැළකෙනවා. නමුත් වටිනාම කාරණාව තමයි අපිට ධර්ම විනය දෙකෙන් හික්මෙන්න පුළුවන් නම්. ධර්මානුකූලව හිතලා අපි නරක දෙයින් ඈත් වෙලා හොඳ දේ කරනව නම්, හොඳ දේ තෝරගන්නව නම් ඒක අපිට මෙලොව වශයෙන් උත් යහපත් එකක් බවට පත් වෙනවා. පරලෝක වශයෙන් උත් කුසලයක් බවට පත් වෙනවා. ඊළඟ උත්පත්තිය ලැබෙන තැනකත් හොඳ තැනක අපිට උත්පත්තිය ලබන්න හේතු වාසනා වෙන ওই කාරණාව. ඒ නිසාම මෙලව ජීවිතයේ ධර්මයට කැමති අය හොඳට තෝරා බේරා අරගෙන ගුණධර්ම ඇසුරු කරමින් ජීවත් වෙනවා. ඒ වගේම තමන් ඇසුරු කරන අයත් පිනට දහමට කැමති, හොඳ චර්යාවන් තියෙන, හොඳ සිතුම් පැතුම් තියෙන අය තමයි ඇසුරු කරන්නේ. ඒ නිසා ඒ බඳු අයගෙන් යම් නරකක් සිද්ධ වෙන්නට ගියොත්, මොනයම් තාලය හෝ වේවා, අත්වැරද්දකින් හෝ වේවා, නොමග කිහිල් හෝ මොනවා හරි වැරද්දක් සිද්ධ වෙන්න ගියොත් එහෙම ඇසුරු කරන අය නිවැරදි කරනවා. ඔබ ඔය කටයුත්ත සිද්ධ කරන්න එපා කළොත් ඔබට මේ බඳු ඵල විපාකෙට මුහුණ දෙන්න වෙනවා. එහෙම නැත්නම් පවක් සිද්ධ වෙනවා. මේක හොඳයි, මේක නරකයි කියලා ළඟ ඉන්න අය ඇසුරු කරන අය දන්නවා කියලා දෙන්න පුළුවන් තරම් ගුණදහමින් පෝෂණය වෙච්ච අය තමයි ඇසුරු කරන්නේ. ඒ නිසා කොයි අතින් බැලුවත් ධර්මයට කැමති අය පරිහානියට ලක් වෙන්නේ. අනිත් අය අතර කීර්තිය, ප්‍රශංසාව, යසස මේව නොඅඩුව ලැබෙනවා. ගුණ යහපත්කම් වලින් යුක්තව ජීවත් වෙනකොට ඒ ඇසුරු කරන්න කැමති. ඒ වගේම ඒ ඇසුරු කරනකොට ඒ අයට උදව්පකාර කරනවා වගේම ඒ අයගේ මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යන්න පුළුවන් තාලේ කීර්ති, ප්‍රශංසා ඒ අයට නිරන්තරයෙන්ම හිමි වෙනවා. තමන් ගැනම තමන්ට හොඳ ආත්මතෘප්තියක් ඇති වෙනවා. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ධර්මයට කැමති අය දිනෙන් දින දියුණු වෙනවා. ඒ අය පරිහානියට ලක් වෙන්නේ නැහැ. දැන් භාග්‍යවතුන් වහන්සේ මුල්ම කාරණා ටික අර දෙවියන්ට පැහැදිලි කරලා කිව්වා. ඒ තමයි ප්‍රධානතම සාධකය. භාග්‍යවතුන් වහන්සේගෙන් තවදුරටත් ප්‍රශ්න කරනකොට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා. අස්සන්තස්ස පියා හොන්ති සන්තේන කුරුතේපියං අසතන් ධම්මං රෝචේති තම්පරා භවතෝ මුකං. ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව එකින් එක පැහැදිලි කරනකොට නැවතත් ඒ දෙවියන් විසින් නැවතත් ප්‍රශ්න කළා අහනවා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉතිරි කාරණා එකින් එක දේශනා කරන්න කියලා. ධර්මයේ හැසිරෙනවා නම් ඒ වගේම නිතර ධර්මානුකූලව කටයුතු සිද්ධ කරන්න කැමැත්තක් තියෙනවා නම්
ඒ අය දියුණු වෙනව විතරක් නෙවෙයි හැමෝටම ප්‍රියමනාප වෙන ඒ වගේම යහපත් දෘෂ්ටියෙන් යුක්තව ඒ වගේම බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුක්තව ප්‍රියමනාපෙන් යුක්තව කටයුතු කරනවා නම් ඒ වගේම මිත්‍යා දෘෂ්ටියෙන් තොරව කටයුතු සිද්ධ කරනවා නම් ඒ අයට කටයුතු කරන්න පහසු වෙනවා. ඒ වගේම ලෞකික සමාජයේ ජීවත් වෙද්දී ඒ අයට එළඹ සිටි සිහියෙන් යුක්තව කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඒ මොකද අපි නරක දෙයක් කළොත් නරක විපාක ලැබෙනවා කියලා, ඒ වගේම හොඳ දෙයක් කළොත් හොඳ විපාක ලැබෙනවා කියලා දැනගන්නට අපිට ධර්මානුකූලව දැනීමක් අපිට ලැබෙනවා. මේ නිසා මේ අය පරිහානියෙන් වළකිනවා. ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේ එකින් එක කාරණා පැහැදිලි කරනවා. නිද්දාසීලී සභාසීලී අනුට්ඨාතාච යෝනරෝ අලසෝ කෝද පඤ්ඤානෝ තම්පරා භවතෝ මුක. යම් කෙනෙක් නිදන සුළුන හැමතිස්සෙම නිදාගන්නම නම් කල්පනා කරන්නේ, නිින්දෙන්ම කාලේ ගත කරන්න කල්පනා කරනවන මොනවා ටිකක් කනවා, කාලේ ඉවරලා නිදාගන්නවා, නිතරම නිින්දට ඇලුම් කරනවන, ආසා කරනවන ඒ අය පරිහානියට ලක් වෙනවා. ඇසුරු කරන්න කවුරුවත් කැමති නෑනේ. මේ පුජ්‍යලයක් කොයි තැනට ගියත් නිදා ගන්නවා. ඒ වගේම කොයි වෙලාවෙත් බලන්නේ නිදා ගන්න. ඒ නිසා මේකට වගකීමක් පවරන්න බෑ කියලා එක එක නම් පවා හදලා ඒ සමාජයේ පහත් කොට සලකනවා. ඒ වගේම තමයි දැන් රැකියාවකට යවුවත් ඒ වගේම වගකීමක් බාර දුන්නත් කොයි දෙයකදීවත් නිද්දාශීලී ස්වභාවයක් නම් තියෙන්නේ. එයා බැබලීමක් නැහැ. ඒ වගේම තමයි අලස බව. අලසෝ කෝද පඤ්ඤානෝ. අලස බව තියෙන කොටත් එහෙමයි. නිද්දාශීලී සභාශීලී. සභාශීලී කියලා කියන්නේ නිතර කතාවට වැටෙනවා නම්. දැන් අපි ඔය කියන්නේ කොහෙට ගියත් ඕපාදූප කියනවා. ඒ වගේම තනක් නොතනක් නැහැ. කතා කළ යුත්තේ මොකක්ද, නොකළ යුත්තේ මොකක්ද, හොඳ මොකක්ද, නරක මොකක්ද කියලා එහෙම නිශ්චිත භාවයක් නැහැ. කතා කරන්න ගියයින් පස්සේ අපි කතා කරන්නේ කවුරු එක්කද කියලා එහෙම අදහසකුත් නැහැ. අවබෝධයක් නැහැ. කටට එන ඕන දෙයක් කියවනවා. ඒ බඳු අයට නිකන් ඔහේ අපි කියන්නේ වාචාල කියවනවා කියලා. එහෙමත් කියනවා. ඒ වගේම කොහේ හරි තැනකට ගියයින් පස්සේ තවත් කෙනෙකුට අපි කියන්නේ වදයක් වෙනවා කියලා කියන්නේ. ඒ தത്വෙටමපත් වෙනවා. ඉතින් ඒ බඳු අයත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පරිහානියට ලක් වෙනවා. ඒ දුර ඉඳලම එනෝ දැක්කොත් එහෙම අයින් වෙනවා. ඔය මිනිස්සයා කතාවට වැටුනොත් එහෙම මට මොකවත් කරගන්න හම්බ වෙන්නේ. ඔය අපි කීමටත් කියන්නේ කොටි වලිගය අල්ලගත්තා වගේ කියලා. මේ මිනිස්සෙත් එක කතාවට වැටුනොත් එහෙම ආයේ ගොඩේමක් නැහැ. සියලු අනිත් අයගේ වැඩත් පාඩු කරගෙන ඒ වගේම Tamanටත් කරදරයක්. ඒ නිසා හැමතිස්සෙම කතාවට වැටෙනවා නම් ඒ අය පරිහානියට ලක් වෙනවා. ඒ වගේම තමයි අනුට්ඨාතාච යෝනරෝ අලසෝ කෝද පඤ්ඤානෝ තම්පරා භවතෝ මුක. ඒ වගේම තමයි උත්හාන වීරිය නැතිකම. ඕනම දෙයකට උත්සාහය තියෙන්න ඕනනේ. උත්හාන වීරිය නැත්තම් ඒත් ඒ අය පරිහානියට ලක් වෙනවා. දැන් භාග්‍යවතුන් වහන්සේ ඔය අලසකම සහ උත්හාන වීරිය නැතිකම පිළිබඳව අංගුත්තර නිකායේ මහා වග්ගයේ අටක නිපාතයේ සඳහන් කරලා තියෙන සූත්‍රයක් මල කියලා. මේ මල සූත්‍රයේදී සඳහන් කරලා තියෙන ඔය අලසකම කියන එක යම් කෙනෙකුට පුරුදු වුණොත් එහෙම අලස ස්වභාවයෙන් යුක්තව ජීවත් වෙන්න පටන් ගත්තොත් එහෙම ඒ හරියට මලකඩ කාපු ලෝහ වර්ගයක් ඔය යකඩයක් වගේ මල වැඳුනා වගේ වෙනවා. හැමතිස්සෙම පසුගාමී අදහස් තියෙන්නේ. ඒ වගේම උත්හාන වීරියක් නැහැ. උත්සාහයක් නැහැ. ඔය කාරණා දෙකම භාග්‍යවතුන් වහන්සේම සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ හරියට ඒ පුජ්‍යලයට මල බැඳුණු යකඩයක් වගේ. ඒ පුජ්‍යලයේ හිතේ ඒ නරක සිතුවිලි
පළපදියම් වෙලා තියෙනවා නම් ඒන් ප්‍රගමනයක් නැහැ. ඒ අය පරිහානියට ලක් වෙනවා. තැනකට ගියයින් පස්සේ වගකීමක් පවරන්නේ නැහැ කවුරුවත්. මෙයාට වගකීමක් පැවරුවොත් එහෙම මෙයා මේ වගකීම හරියට ඉටු කරයි කියලා විශ්වාසයක් නැහැ. ඒ වගේම තමයි අලසකම නිසාම යම් දෙයක් හරියට කර කියා ගන්නත් බෑ. හැමතිස්සෙම කල් දාලා අන්තිමේදී ඒ වැඩේ කරගන්න හම්බ වෙන්නේ. ඒ බඳු අය දිනෙන් දින පරිහානියට ලක් වෙනවා. දැන් අපිට දකින්න ලැබෙන කාරණාව තමයි දැන් මේ කාලේදීත් රට දිහා බැලුවයින් පස්සේ යම් ගැටලුකාරී ස්වභාවයක් තියෙනවා. ආර්ථික වශයෙන්, ආහාර වශයෙන් ඒවා අපිට ඒක කොහොමද ලබා ගන්නෙ? අපිට උත්සාහ කරලා අපිට පුළුවන් යම් ප්‍රමාණයක් තියෙනවා නම් අපි ඒ දේ කරන්නට ඕන, උත්සාහ කරන්නට ඕන. අපේ ඉඩම තියෙනවා නම් අපිට වගා කරන්න. අපිට අඩුපාඩු තමයි. අපි බලාපොරොත්තු වෙන දේවල් අපිට ලැබෙන්නේ නැහැ. නමුත් අඩුපාඩුනත් අපේ සීමාවෙන් අපිට කළ හැකි දෙයක් තියෙනවා නම් මගේ වත්තේ මට මොනවා හරි හිටව ගන්න පුළුවන් නම් ඒක අලසකම අත්හැරලා ඒ වගේම වීරයෙන් යුක්තවනේ කරන්නේ, උත්සාහයෙන් යුක්තවනේ. ඊළඟ මොහොතේ ඊළඟ දවසේ අපිට ආහාර ටික සපය ගන්න කියලා. ඉතින් ඒ බඳු තාලයේ උත්සාහයක් අපි කරන්න ඕන. ඒක තමයි අලසකම තිබුණොත් එහෙම, කම්මැලිකම තිබුණොත් එහෙම ඒ අය ආහාරයෙන් පරිහානියට ලක් වෙනවා. ඒ වගේ කෑම බීම ටික නැතුව ඒගොල්ලෝ විනාශයටපත් වෙනවා. Tamanටම කියලා දෙයක් හදාගන්න පුළුවන් තත්වයක් නැති වෙනවා. ඒ අතින් බැලුවත් වීරය නැති වුණොත් එහෙම ඉවරයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඒ නරක සිතුවිලි දැන් කෝධ පඤ්ඤාන ඒ වගේම නරක සිතුවිලි ඇති වුණොත් ඒත් එහෙමයි. හැමතිස්සෙම අලසකම තියෙන, ඒ වගේම නිද්දාශීලී ස්වභාවය තියෙන, ඒ වගේම කිසිම උත්සාහයක් නැතිකම, සබහාශීලී බව තියෙන ඒ බඳු අයට හොඳක් නරකක් කියලා දීම ලෙහෙසි කටයුත්තක් නෙවෙයි. හැමතිස්සෙම ඒගොල්ලෝ කේන්තියෙන් ඉන්නේ. කේන්තිය තමයි, තරහව තමයි, වෛරය තමයි ඒගොල්ලෝ ආහාරය බවට පත් කරගෙන වගේ ඉන්නේ. ඉතින් ඒ බඳු අයට අපි යම් දෙයක් කිව්වයින් පස්සේ මේ දේ හොඳයි, මේ දේ නරකයි, මේ තාලෙට තමයි දියුණු වෙන්න ඕන, මේ දේ කටයුතු කරන්න ඕන කියලා ලෙහෙසියෙන් ඒ අය ඒ தත්ත්වෙන් මුදව ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ අය ක්‍රෝධය කියන එක, තරහව කියන එක ඇති කරගෙන තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒක කවුරුවත් නුරුස්සන ස්වභාවයෙන් ජීවත් වෙනකොට කවුරුවත් ප්‍රියමනාප කරන්නේ නැහනේ. ඒ අය පරිහානියට ලක් වෙනවා. ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගතේ යොබ්බනං පහෝ සන්තෝ නබරති තම්පරා භවතෝ මුක. යම් කෙනෙක් තමන්ගේ මව්පියන්ට අපොප්පස්ථාන කරන්නේ නැත්තම්, යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගතේ යොබ්බනං. දැන් මව්පියන් කියන අය වයසට ගියයින් පස්සේ, තරුණ වයසේ ඉක්මලා වයසට ගියයින් පස්සේ ඒ දූදරුවෝ තමන්ට පුළුවන් ශක්තිය තියෙනකොට, තමන්ට මව්පියෝ කියන අය මොනම ලෙසකින්වත් බරක් වෙන්නට විදියක් නැහැ. මොකද මව්පියෝ කියන අය දුවදරුවෝ හදාගන්නේ තමන්ට කවදාවත් දරුවෝ බරක් නොවේ කියන අදහසින්. දරුවන් කියන්නේ සම්පතක් කියන අදහසින්. ඉතින් ඒ නිසා ඒ අය වැඩිහිටිය අය බවට පත් වුණයින් පස්සේ, වයසට ගියයින් පස්සේ අපෝපස්ථාන කිරීම දූදරුවෝ විසින් කළ යුතුමයි. යම් කෙනෙක් ඒ කාර්යයන් පැහැර හරිනවා නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඒ අය පරිහානියට ලක් වෙනවා. කොහොමද? දකින කෙනා අයට කියනවා මේ මිනිස්සයා මේ විදියට ජීවත් වුණාට, ඒ වගේ මෙහෙම සැප සම්පත් භුක්ති විඳට, ඒ වගේම බොහොම හොඳට මිල මුදල් තිබුණට, මේ වගේ ඇඳුම් අඳගෙන සමාජයේ ඉස්සරහට ගිහිල්ලා කටයුතු කළාට, මේ කොච්චර දේවල් තිබුණත් තමන්ගේ අම්මට තාත්තට සලකන්නේ ඒ බඳු ගුණයක් නැති කෙනා කියලා දකින අය කතා කරන විතරක් නෙවෙයි, ඒ අය සමාජයෙන් කොන් වෙනවා, අප්‍රිය අය බවට පත් වෙනවා. ඒ නිසාම ඒ අය පරිහානියට ලක් වෙනවා, සමාජයේ පරිහානියට ලක් වෙනවා. ඊළඟ කාරණේ තමයි යෝ බ්‍රාහ්මණං වා සමනං වා අඤ්ඤං වාපි වනිබ්බකං මුසාවාදේන වංචේති
තම්පරා භවතෝ මුඛං. යම් කෙනෙක් බ්‍රාහ්මණයන් බමුණන් හෝ වේවා, ඒ වගේම භික්ෂුන් වහන්සේලා හෝ වේවා, ශ්‍රමණයන් වහන්සේලා හෝ වේවා, එහෙමත් නැත්නම් වෙනත් යම් ආගමික කණ්ඩායම් හෝ ආගමික ශාස්ත්‍රවරු හෝ වේවා, අය බොරු කියලා වංචා කරනවා නම්, රවට්ටනවා නම්, ඒ අයත් පරිහානියට ලක් වෙනවා. දැන් අපිට දකින්න ලැබෙනවනේ. දැන් නිතර බොරු කිව්වොත් එහෙම අපිට බොරුවක් කියලා එක සැරයක් අපි රැවටෙයි, දෙසරයක් රැවටෙයි. ඊළඟ සැරේ වෙනකොට අපි ඒ පුජ්‍යලයේ තියෙන විශ්වාසය නැහැ. විශ්වාසය නැහැ විතරක් නෙවෙයි, ඒ පුජ්‍යලයේ යමක් කිව්වත් අපි පිළිගන්නේ නැහැ. ඒ වගේම මේ පුජ්‍යලයේ යමක් කියන්න හැදුවත් අපි පිළිගන්න කැමති නැහැ. ඔය මිනිස්සයා කට ඇරියොත් කියන්නේ බොරු. ඔය මිනිස්සයකින් වැඩක් නැහැ. කටින් විතරයි වැඩ. එහෙම කියලා අපිට තේරෙනවා. දැන් අපි ශ්‍රමණයන් වහන්සේලා, භික්ෂුන් වහන්සේලා, ඒ වගේම ආගමික පූජකවරු, ඒ අය රැවට්ටුවයින් පස්සේ ඒක ලොකු කාරණාවක්. මොකද භික්ෂුන් වහන්සේලා කියන්නේ දැන් අපි පන්සලේ ඉන්නකොට ඕන තරම් අය එනවා. ඇවිල්ලා කතා බහ කරනවා. ඒ හැම කෙනාම කතා බහ කරන දේවල් අපි ඊටාම සාමදානව අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නකොට අපිට තේරෙනවා මේ පුජ්‍යලයා මොනවද කියන්නේ. එහෙම කියලා අපිට ලොකු වැටහීමක් තියෙනවා. ඒ බොහෝ දිනා එක්ක අපි කතා බහ කරනවානේ. වෙලක් අය පද පරමයි. ඒ කියන්නේ වචනයට පමණයි. වචනයට පමණයි. යම් මොන හරි අවශ්‍යතාවයක් වෙනුවෙන් ඕනෑම බොරුවක් කියන්න පුළුවන් තාලට සකස් වෙච්ච අය ඕනතරම් ඇවිල්ලා කතා කරනවා. කතා කරලා Tamanගේ කටයුත්ත ඉෂ්ට කරගත්තයින් පස්සේ ආයේ එහෙම නෑ, කතා කරන්නෙත් නෑ. සමහර අයට දැන් අද කාලේ අපිට සමාජය දිහා බැලුවයින් පස්සෙත් එහෙමනේ. අපිට එහෙම පේනෝ දකින්නෝ. ඉතින් ඒ නිසා ඒක පරිහානියට කාරණාවක්. කවුරුවත් ප්‍රියමනාප කරන්නේ නෑ. ඒ බඳු අය බොරුවෙන් කටයුතු කරනවා නම්, වංචාවෙන් කටයුතු කරනවා නම්. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ ඒ අය පරිහානියට ලක් වෙනවා. ඒ වගේම තමයි පහූත විත්ව පුරිසෝ සහිරඤ්ඤෝ සබෝජනෝ ඒකෝ බුඤ්ජති සාදූනි තම්පරා භවතෝ මුඛ. යම් කෙනෙක් ධනවත්ව ඉඳගෙන ඒ වගේම තමන්ට අනුන්ට උදව් උපකාර කරන්න පුළුවන්කම තියෙද්දි තමන්ම පමණක් තනියෙන් තමන් හම්බ කරන දේ කාලා බීලා සුවසේ ජීවත් වෙනවා නම් ඒ අය පරිහානියට ලක් වෙනවා. කවුරුවත් ඒ අය සමාජයේ පිළිගන්නේ නැහැ මේ අය හොඳ අය කියලා. පරිහානියට ලක් වෙනවා. ඒ මොකද නැති බැරි අසරණ අයට උදව් උපකාර කරන්නේ නැත්තම්, ඒ වගේම ඒ අයට සංග්‍රහ කරන්නේ නැත්තම්, Tamanට පුළුවන්කම තියෙද්දිත් ඒ කටයුතු කරන්නේ නැත්තම් ඒ අය සමාජයේ පරිහානියට ලක් වෙනවා. ආත්මාර්ථකාමීව කටයුතු කරනවා කියලා අනිත් අය අතර ප්‍රසාදයක් නැහැ. ඒ වගේම තමයි ජාතිත්තද්දෝ ධනත්තද්දෝ ගොත්තත්තද්දෝ ච යෝනරෝ සංඥාතින් අතිමඤ්ඤේති තම්පරා භවතෝ මුඛං. යම් කෙනෙක් ජාතිය ගැන හිතලා, එහෙම නැත්තම් ආගම ධනය ගැන හිතලා, එහෙම නැත්තම් ගෝත්‍රය ගැන හිතලා, එහෙම දැඩි උද්දච්චකමින් ඒකෙන් ආඩ්‍යයි කියලා තමන් අනිත් අය පහත් කොට සලකලා කටයුතු කරනවා නම්, අඩුම තරමේ තමන්ගේ ඥාතීන්ට පවා තමන් මහා ලොකු කෙරුමක් කියලා පෙන්නනවා නම්, ධනය නිසා, බලය නිසා, එහෙම නැත්තම් වෙන යම් කාරණාවල් නිසා තමන්ට වැඩියෙන් තියනවා කියලා ඒ අයත් පරිහානියට ලක් වෙනවා. ඕනම කෙනෙක් අනිත් අය පිළිගන්නේ නැත්තම් ඒ අය තනි වෙනවා. ඒ නිසා අනිත් අයත් එක්ක කටයුතු කරන්න ඕන නම් ඒ අයටත් සලකන්නට ඕන. සමසේ සලකන්නට ඕන. එහෙම කළොත් එහෙම ඒ අය පරිහානියට ලක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඉත්තු දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ චයෝ නරෝ ලද්දං ලද්දං විනාශේති තම්පරා භවතෝ මුඛ. යම් කෙනෙක් ස්ත්‍රී ලෝලත්වයට, ඒ වගේම සුරාවට සූදුවට සල්ලාලකමට ඇබ්බැහි වුණොත් එහෙම ඒ අය විනාශයටපත් වෙනවා. අපි දැකලා තියෙනවනේ. දැන් අපේ සමාජයේ දැන් මම මෙහෙම කියනකොට ඔයත්තන්ට මතක් වෙනවත් ඇති. සමහර විට මේ අහවලා
මේ ගමේ හිටපු මේ කෙනා, මේ නගරේ හිටපු මේ කෙනාට හොඳට ධනය තිබුණා, බලය තිබුණා. ඒ වුණාට ඒ සුරාවට, සූදුවට, සල්ලාලකමට ඇබ්බැහි වෙලා මෙහෙම විනාශයටපත් වුණා කියලා සිහිපත් වෙනවා. ඒක තමයි යථාර්ථය. භාග්‍යතුන් වහන්සේ ඉන්න කාලෙත් එහෙමයි. මහා ධන කියලා සිටු කෙනෙක් විනාශයටපත් වුණු ආකාරය පැහැදිලි වෙනවා. අන්තිමේදී සිංගමනේ යන තත්ත්වයටපත් වුණා. සුරාවට, සූදුවට, සල්ලාලකමට ඇබ්බැහි වුණායින් පස්සේ. ඒක එදා විතරක් නෙවෙයි, අදටත් පොදුයි. සුරාවට, සූදුවට, සල්ලාලකමට ඇබ්බැහි වුණොත් එහෙම ඒ අය පරිහානියට ලක් වෙනවා. ඒ වගේම තමයි සේහි දාරේ සන්තුට්ඨෝ වේසියාසු පදිස්සති දිස්සති පරදාරේසු තම්පරාභවතෝ මුඛං. යම් කෙනෙක් විවාහ ජීවිතයට පත් වෙලා Tamanගේ ඒ පෞල් ජීවිතය තුළ සතුටින් ජීවත් වෙන්න බැරි නම්, ඒ අයගෙන් සන්තෝෂයට පත් වෙන්න බැරි නම් පෞල් ජීවිතය ගැන, එහෙම නැත්නම් සල්ලාලකමේ යනවා නම් ඒ අයත් පරිහානියට ලක් වෙනවා. ඒ අය වෙනුවෙන් යුතුයකම් ඉටු කරන්නට ඕන. එහෙම නැති වුණොත් එහෙම දකින අය ඒ අප්‍රිය කරන මේ පුජ්‍යලය Tamanගේ දුවදරුවෝ ගැනවත් ඒ ගැනවත් හිතන්නේ නැහැ. ඒ වගේ මේ අයට සලකන්නේ නැහැ කියලා ඒ අය පරිහානියට ලක් වෙනවා. ගර්හාවට ලක් කරනවා, සමාජ ගර්හාවට ලක් කරනවා. ඒ වගේම තමයි අතීත යොබ්බනෝ පෝසෝ ආනේති තිම්බ රුත්තතින් තස්සා ඉස්සා නසූපති තම් පරාභවතෝ මුඛං. ඒ වගේම තමයි යම් කෙනෙක් Tamanගේ වයසට අනුව කටයුතු කරන්නේ නැත්නම් ඒත් පරිහානියට ලක් වෙනවා. ඒක සඳහන් වෙන්නේ යම් කෙනෙක් වැඩි වයසට පත් වෙච්ච කෙනෙක්, ඊටාම ලාභාල කෙනෙක් විවාහ ජීවිතයට පත් කරගන්නවා නම්, කාන්තාවක් විවාහ ජීවිතයට පත් කරගන්නවා නම් ඒ ඇයත් පරිහානියට ලක් වෙනවා. ඒ ඇයට නිදහස් මනසක් හිටින්නේ නැහැ. ඒ Taman ලාභාල කෙනා විවාහ ජීවිතයට පත් කරගත්තයින් පස්සේ ඒ ගැනම හිත ඒ ආරක්ෂාව ඒ ගැනම හිත කටයුතු කරනවා මිනා වෙනත් දෙයක් කරන්නට යාට කාලයක් නැහැ. කොටින්ම කියතොත් Tamanගේ වයසට සුදුසු තාලෙට තමයි කටයුතු කරගත යුත්තේ. එහෙම කළොත් එහෙම ඒ අය පරිහානියට ලක් වෙන්නේ නැහැ. පරිහානියට ලක් වෙනවා Tamanගේ වයසට නුසුදුසු දේවල් කළොත් එහෙම. ඒ වගේම තමයි ඉත්තිසොණ්ඩින් විකරණින් පුරිසං වාපිතාදිසං ඉස්සරියස්මින් තපාපේති තම් පරාභවතෝ මුඛං. යම් කෙනෙක් ස්ත්‍රී ලෝලත්වයට පත් වෙලා, ඒ වගේම දැඩි ලෝභකමට, දැඩි ආශාවෙන් කටයුතු කරන කෙනෙක් යම් තැනක ප්‍රධානත්වයේ දරුවොත් එමේ ස්ත්‍රියක් හෝ වේවා, පුරුෂයෙක් හෝ වේවා, යම් තැනක ප්‍රධානත්වයේ දරුවොත් එමේ එතනත් විනාශයටපත් වෙනවා. දැන් ආයතනික ප්‍රධානියෙක් දැඩි ලෝභකමින් කටයුතු කළොත් එහෙම සේවකයන්ට අවශ්‍ය කරන යුතුයකම් ඉටු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ගෙදරක දැඩි ලෝභකමින් කටයුතු කරන කෙනෙක් හිටියොත් එහෙම එතනත් හරියට කටයුතු කරගන්න පුළුවන් කමක් නැහැ. හැමෝම සහයෝගයෙන්, සහභාගීත්වයෙන්, ඒ වගේම සමගියෙන්. ඒ වගේම තමයි දැඩි ආශාවෙන් පෙළෙන කට්ටිය. ඒත් එහෙමයි. තනක ප්‍රධානත්වයේ දරුවොත් එහෙම Tamanගේ ආශාව ඉෂ්ට කරගන්නේ කොහොමද කියලා කල්පනා කරනවා විනා ආයතනික සුභසිද්ධිය ගැන කල්පනා කරන්නේ. නිවසක වුණත් එහෙමයි. දැඩි ආශාවෙන් පෙළෙනවා ඒත් එහෙමයි. ඒ නිසා එහෙම පෙළුණොත් එහෙම ඒ තැනත් විනාශයටපත් වෙනවා. ඒ පුජ්‍යලියොත් පරිහානියට ලක් වෙනවා. ඒ වගේම තමයි අප්පභෝගෝ මහා තන්නෝ කන්තියේ ජහයතේ කුලි සෝච රජ්ජම් පත්තේති තම් පරාභවතෝ මුඛං. Tamanට අල්ප වශයෙන් යම් දෙයක් තියාගෙන මහා පරිමාණයෙන් කල්පනා කර Tamanට නැති දේවල් ගැන හිත අපි හීනමවම කටයුතු කරන්න ගියොත් එහෙම Tamanට පුළුවන් තාලේ යථාර්ථයක් බවට හැම දෙයක්ම පත් කරගන්න පුළුවන් තාලෙට තමයි කටයුතු කරගත යුත්තේ. අදහස්, ඒ වගේම සිතුම් පැතුම් මේ ඔක්කොම ගොනු කරගත යුත්තේ Tamanට කළ හැකි දේවල්, නොකළ හැකි දේවල්, ඒ වගේම Tamanට නොලැබෙන දේවල් ගැන කල්පනා කළ මහා ලොකුවට කටයුතු කරන්න ගියොත් එහෙම හිතින් විඳෝ ඉන්නව මිසක් ජීවිතේ විඳවන්න වෙන්නේ නැහැ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කාරණා ටික මේ දෙවියන්ට දේශනා කරන්නට යෙදුණා. ඒතේ පරාභව ලෝකේ පණ්ඩිතෝ සමවෙක්කිය අරියෝ දස්සන සම්පන්නෝ සලෝකම් භජතේ සිවන්ති කියලා. යම් කෙනෙක් සිහිනුවණින් ධර්මානුකූලව විග්‍රහ කරගෙන මේ පරිහානියට ලක්වෙන කාරණා නොකළ හිටියොත් එයාගේ ජීවිතේ මෙලවත් යහපත් එකක් බවට පත් වෙනවා. පරලොව වශයෙන්ුත් යහපත් එකක් බවට පත් වෙනවා. ඒක තමයි
නුවණ තියෙන පුජ්‍යලයාගේ කාර්යය කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ දේශනාවෙන් අපිට ගම්ම වෙන කාරණාව තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරපු ධර්ම කරුණු අපේ ජීවිතය මෙලොව ජීවිතය සපවත් කරන්න එදා වගේම අදටත් ඉවහල් වෙනවා. අදටත් අපිට සමාජයේ දිහා බැලුවයින් පස්සේ බලන්න දකින්න තියෙන දේ තමයි කොහොමද පුජ්‍යලයන් සකස් වෙලා තියෙන්නේ. ඒ වගේම අපේ ජීවිතත් හොඳින් සකස් කරගන්න ඕන කොහොමද කියලා සංසන්දනාත්මකව අපිට දකින්න බලන්න තියෙනවා මේ සමාජයේ පරිහානියට ලක් වෙන පුජ්‍යලයොත් ඒ වගේම දිනෙන් දින අභිවෘද්ධිය කරා ලක් වෙන පුජ්‍යලයොත් දිහා බලලා මේ පරිහානියට ලක් වෙන කාරණාවලින් අපි ඈත් විය යුතුමයි. අපේ ජීවිත ධර්මානුකූලව සකස් කරගත යුතුමයි. හැම දිනාටම තෙරුවන් සරණයි. පුණ්‍යානුමෝදනාව සඳහා මේ වෙලාවේදී අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස. අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට ජුලියට් හෙට්ටිආරච්චි මෑණියන්ගේ උපන්දිනය නිමිති කරගෙන එතුමියට නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත්. ජානක, රොෂාන්, අනුරංගනී, මනෝජි, කවීන්, වනුජි ඇතුළු සියලුම ඥාතීත මිත්‍රාදීන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත්. දේශකයන් වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත්. කවීන් පුතුට සහ වනුජි දිනියගේ ගෙනීමේ කටයුතු සාර්ථක වීමට ආශිර්වාද පතමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා මහරගම පමුණුව පාර අංක 66 නිවසේ පදිංචි ජුලියට් හෙට්ටිආරච්චි මහත්මියගේ දියණියන් දෙදෙනා විසින්. බදුල්ල කැප්පෙටිපොළ පාර අංක 18න් 1 පදිංචිව සිට 2015 6 මාස 20 වන දින පරලොවසැපත් තමාගේ සහෝදර විශ්‍රාමික කර්නල් ආර්.එම්. සෝමපාල මහතාට වසර 7ක් පිරීම නිමිති කරගෙන සහ 1998 10 මාස 21 වන දින පරලොවසැපත් තමාගේ පියාණන් සහ 2005 10 මාස 19 වන දින පරලොවසැපත් මෑණියන්ට මෙම ධර්මදේශනාමය පින්කමෙන් පින් අනුමෝදන් වේවා. ඊතා ඉක්මන් ආත්ම භවයකදී දුකින් මිදී අමාමා නිවනින් සැනසීමට මේ පින පාරමී ධර්මයක් වේවායි ප්‍රාර්ථනා කිරීමත්. සුජීවත්ව සිටින දායකත්වයේ දරන තමාට හා ස්වාමී දියණිය පද්මා, පුතා නයනජිත්, දුව නිලානි සහ මිනිබිරියන් වන අනුද්දි, කිසේනි, නිසෙන්දි ඇතුළු පවුලේ ඥාති සැමටත් දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝාෂ ලැබීමටත් කෙලවර අමාමා නිවන් මඟ සැලසීමට ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ හපුතලේ කහගල වත්ත පදිංචි විශ්‍රාමික සහකාර කර්මාන්ත ශාලා නිලධාරී ආර්.එම්.ප්. බණ්ඩාර මහතා විසින්. වසර 4කට පෙර පරලොස්සැපත් අනුලා සේනාධීර දයාබර මෑණියන්ට සහ වසර 22කට පෙර පරලොස්සැපත් සුසිල් සේනාධීර දයාබර පියාණන්ට පින් පෙත් අනුමෝදන් කිරීමත්. නැනවි සේනාධීර සහ ඉම්ර සේනාධීර පුතුන්ට ආලෝකා සේනාධීර දියණියට තිරුවන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීමත්. දේශකයන් වහන්සේ ඇතුළු සිළුම ස්වාමින්ද්‍රයන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත්. ලෝකවාසී සියලු දෙනාට ධර්ම අවබෝධයේ පිණිස ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා නුගේගොඩ මිරිහාන ගල්වල පාර දෙවන පටුමග අංක 32න් 3 පදිංචි සේනාධීර පවුලේ සෑම දෙනා විසින්. විශ්‍රාමලත් නෙල්සන් චන්දසිරි මහතා සහ පී.කේ.ඩී. සීලවතී මහත්මිය විවාහ වී වසර 58ක් පිරීම 22 වන දිනට යෙදෙන බැවින් දෙමව්පියන් දෙදෙනා ඇතුළු සියලුම දෙනාටත් මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සහ තම දරු මුණුබුරන්ට නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා තලවතුගොඩ මාදිවිල අංක 543න් 7 නිවසේ පදිංචි පී.කේ.ඩී. සීලවතී මහත්මිය විසින්. 2003 ජුනි මාස 22 වන දින අභාව ප්‍රාප්ත වූ බලංගොඩ තුඹගොඩ අංක 47 නිවසේ පදිංචිව සිටි ඒ.ටී. ප්‍රේමසිරි සිල්වා සහෝදරයාට පින් අනුමෝදන් කිරීමත්. 1983 දී අභාව ප්‍රාප්ත වූ පීරිස් සිල්වා පියාණන්ට සහ 2005 දී අභාව ප්‍රාප්ත වූ හේමසිරි විජේවර්ධන පියාණන්ට පින් අනුමෝදන් කිරීමත්. 2010 වසරේ අභාව ප්‍රාප්ත වූ ඩේසි නන්දාටත් වීරසූරිය මෑණියන්ට සහ 2016 දී අභාව ප්‍රාප්ත වූ මල්ලිකා දයානි විජේවර්ධන මෑණියන්ට පින් අනුමෝදන් කිරීමත්. 1989 වසරේ අභාව ප්‍රාප්ත වූ ඒ.බී. වීරසිරි සිල්වා සහ 2004 වසරේ අභාව ප්‍රාප්ත වූ ඒ.බී. කිත්සිරි සිල්වා සහෝදරයාට පින් අනුමෝදන් කිරීමත්.
ඒ සමගම දෙපාර්ශ්වයම මේගේ ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරමින් ධර්මදේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරනවා බණ්ඩාරවෙල වැලිමඩ පාර වරකාරොද වත්ත අංක 167-63 පදිංචි සරත්සිරි සිල්වා මහතා සහ උදුලා විජේවර්ධන මහත්මිය විසින්. දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් සිදු කරන පුණ්‍ය අනුමෝදනාව. අද ධර්ම ශ්‍රවණය කිරීම සඳහා දායකත්වයේ දරමින් කටයුතු සිදු කරන්නට යෙදුන පින්වත් හැම දෙනාම නමින් පරලෝ සැපත් වෙච්ච ඒ සියලුම ඥාතීන්ට මේ පුණ්‍ය ශක්තියින් හේතු වේවා. යම් කිසි ආකාරයකින් ඒ අය සසරගත වර්ධකින් හරි දුක් ඇති ස්ථානික උත්පත්තිය ලැබලා තියෙනවා නම් ඒන් අත මිදී සැප ඇති ස්ථානයකටපත් වේවා. අපි දෙන පින් අනුමෝදන් වීමෙන් අමා මහ නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපි සිද්ධ කරගත්තු පුණ්‍ය ශක්තියින් අල්පේ ශාක්‍ය මහේ ශාක්‍යේන්ද්‍ර මහේන්ද්‍ර ආදී සියලු දෙවියන්ටත් හේතු වාසනා වේවා. එසේ පින්නයිත් වීමෙන් සතුටුපත් දිව්‍යයන් විසින් අපව ආරක්ෂා කරත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තමයි මේ පින්කමේ දායකත්වයන් දරන්නට යෙදුන හැම දිනාටමත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළා වූ පින්වත් ඔබ හැම දිනාටමත් තිරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. දෙවියන්ගේ දේව රැකවරණය ලැබේවා. නිදුක් නිරෝගී භාවයේ උදා වේවා. කර කියාගෙන යන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. අවසන සසර දුකින් නිදහස්ව ලබන අමා මහ නිවනින් සැනසීම පිණිසමත් මේ පින්දහම් හේතු වාසනාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. හැම දිනාටම තිරුවන් සරණයි. සාදු සාදු සාදු. සුපින්නතුනි, අද උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයාණන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ කොළඹ සංඝ සභාවේ ලේකකාධිකාරී මර්දාන ශ්‍රී ලංකා විද්‍යාලයේ පරිවේනාධිපති දෙමටගොඩ ශ්‍රී ඥානසිය විහාරස්ථානයේ විහාරාධිකාරී ශාස්ත්‍රපති පූජනීය සූරියවැව සෝමානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදුනතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට. එසේනම් 0112717140 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න. මෙම ධර්මානුශාසනාව ජාතික ගුවන්විදුලියේ YouTube නාලිකාව ඔස්සේ ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.